තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙවලා බුදුදහමට විපරීත අර්ථ සපයා නිවන් මඟ වසා අවාමඟ විවෘත කරමින් බෞද්ධ ජනතාව මුලා කරන අධාර්මික බලවේග පිළිබඳව බෞද්ධ පින්වුතුන් දැනුවත් කරන. ඒ වගේම නිර්මල බුද්ධ ධර්මයේ පිළිබඳව ධර්ම විනයානුකූලව විවරණය සපයන සුපහන් සාමීචිය විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමගයි ඔබ රැඳී සිටින්නේ. අද සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට සිටිනවා ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප පඬිත හාමුදුරන් වහන්සේ අපි තාමත් ගෞරවයෙන් සාකච්ඡා මණ්ඩපයට හාමුදුරන් වහන්සේ පිළි අරගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරනේ. තෙරුවන් සරණයි. පසුගිය වැඩසටහන් දෙකකදී අපි සාකච්ඡා කළ සංගීති සූත්‍රය පිළිබඳව බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ ධර්මය සංග්‍රහ වෙලා තියෙන හරි අපූර්ව සූත්‍රයක් සංගීති සූත්‍රය. එහි සඳහන් වෙන පළමු සහ දෙවන කරුණු පිළිබඳව අපි යම් ප්‍රමාණයකට කතා කළා. කස්සප හාමුදුරනේ ආහාර පරයය පිළිබඳව සබ්බේ සත්තා ආහාර ඨිතිකා මෙන්න මේ කාරණාව පිළිබඳව අපි සෑහෙන තරම් විග්‍රහයක් කළා. අපිට තවත් ඒ පිළිබඳව කතා කරන්න තියෙනවා. තෙරුවන් සරණයි හැම දිනාටම. ස්වාමීන් වහන්සේ අපි සංගීති සූත්‍රයේහි පළවෙනි කාරණාව හැටියට සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙනවා කියන කාරණාව පිළිබඳවයි බොහෝ දුරට සාකච්ඡා කරන්නට යෙදුනේ. එයිනොත් අපි කතා කළා මේ ආහාර කියන වචනය පිළිබඳව. ඒ කියන්නේ යම් කිසි ඵලයක් උපදවන නිසා ඵලයක් ජනනය කරන නිසායි මෙතන ආහාර කියන දෙයින් කතා කරන්නේ. එතන ආහාරය කියන එකෙන් සතර ආහාරය පමණක්ම නෙමෙයි හුදෙක්ම සංග්‍රහ වෙන්නේ. ආහාර කියන එක නිෂ්පර්යායෙන් පොදුවේ ආහාර කියන වචනය යම් කිසි ඵලයක් ගෙන එන නිසා නැතිනම් හේතුඵල ධම දීප්ත කරන දෙයක් හැටියට පෙන්වලා අපි සතර ආහාරය හැටියට ධර්මයේ තුල බොහොම පැහැදිලිව විග්‍රහ වෙන ආහාරයන් පිළිබඳවයි අපි මෙතනදී වැඩි අවධානයක් යොමු කොට සාකච්ඡා කරන්නට යෙදුනේ. එයිනොත් අපි කබලින්කාර ආහාරය පිළිබඳව බොහෝ කොට සාකච්ඡා කළා. පුත්‍ර මාංශ උපමාවාදී ආශ්‍රය කරගෙන අපි ආහාරය පිළිබඳව කබලින්කාර ආහාරයේහි පැවැත්ම පිළිබඳව ස්වභාවය පිළිබඳව අප විසින් ඇති කරගත යුතු සංඥාව පිළිබඳව ඒ ඔස්සේ කරුණු පැහැදිලි කරගත්තා. ඒ වගේම කබලින්කාර ආහාරය ගැන මම කල්පනා කළා තවදුරටත් අපි කතා කරනවා නම් අපිට බොහෝ කෙනෙකුට හිතන කෙනෙකුට ප්‍රශ්නයක් එන්නට පුළුවන් මේ ආහාර ප්‍රත්‍යයෙන් උපදිනවා කියන තැන කබලින්කාර ආහාර ප්‍රත්‍ය මෙතරම්ම ප්‍රධාන වෙන්නේ ඇයි කියන කාරණාව. හේතුව අපි පසුගිය වැඩසටහන් තුලදී කතා කළා කබලින්කාර ආහාරය කියන එක අපි කන බොන ආහාර කියන තැනින් නැතිනම් කැබලි වශයෙන් ගන්න ආහාර කියන ස්වરૂපයත් එක්ක අපි කතා කරනකොට කෙනෙකුට මේක ටිකක් ඕලාරික රළු මට්ටමේ කතාවක් විදිහට තේරුම් ගන්නට පුළුවන්. එහෙම වුණොත් කොහොමද මේ රූපේට පැවැත්ම කබලින්කාර ආහාර ප්‍රත්‍ය වෙන්නේ? ඊට පස්සේ ස්කන්ධයන්ගෙන් රූපස්කන්ධයම නියෝජනය කරන්නේ කොහොමද කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන්? මේ කාරණාවන් පිළිබඳව කෙනෙකුට ගැටලුවක් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ආහාරයේ ඇති සුඛමතර භාවය පිළිබඳව අපි කතා කරන්නට ඕන. මොකද කබලින්කාර ආහාරය රළු රූපයක් හැටියට නෙමෙයි රූපය පිළිබඳව විග්‍රහ කරනකොටත් විග්‍රහ වෙන්නේ සුකුම රූපයක් හැටියට තමයි කබලින්කාර ආහාරය විග්‍රහ වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට අපිට පෙනෙන වර්ණ සටහන ඔස්සේ හෝ දිවට ගැටෙන රසයේ පැත්තෙන් නම් මේ කබලින්කාර ආහාරය කතා කරන්නේ ඒක ඕලාරික රූප ගණයට වැටෙන්නක් මිසක ඒක සුකුම රූප ඔස්සේ කතා කරන්නක් නොවිය යුතු වෙනවා. එහෙනම් කබලින්කාර ආහාරය සුකුම රූපයන්ට අදාළ රූපයක් කොට කතා කරන්නේ ඒකේ එහි ඇති සුකුම ක්‍රියාකාරීත්වය එහෙම නැතිනම් සියුම් ක්‍රියාකාරීත්වය නිසා තමයි ඒක කතා කරන්නේ. උදාහරණයක් හැටියට අපි සර්ව සංග්‍රහයක් විදිහට කියන්නේ පොදු සංග්‍රහයක් විදිහට කන බොන ආහාරය කියලා කතා කළාට මේ කයෙහි පැවැත්ම සිද්ධ වෙන්න ප්‍රධාන හේතුව විදිහට ඒක කතා කළාට මේ ආහාරයේ තියෙන ඕජාමය ලක්ෂණය නිසා
මේ ප්‍රසාද රූපයන් නැවත නැවත උපදවන බව सिद्ध කරනවා. චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය ආදී ප්‍රසාද රූපයන් නැවත නැවත හටගන්න බවට වැය වෙන ප්‍රධානම දේ තමයි රූපේ පැත්තෙන් කබලින්කාර ආහාර ප්‍රත්‍ය කියන එක. ඒක එතනට කන බොන බත්පාන් කව්පිමුන් ඇට කියන ඒවා මේ ඍජුවම ගිහිල්ලා හැප්පෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එතන ඕජාමය ගතිය නැත්තම් ඒ ප්‍රසාද රූපයන්ගේ ඉපදීමක් ඒ දේවල් මනවින් පැවැත්වීමක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. යම් කිසි විදිහකින් ආහාර නොලැබෙන්නෙකු තුළ ඒ ඉන්ද්‍රියන් ක්‍රමක්‍රමයෙන් අකර්මණ්‍යව යන්නේ ඒ නිසා තමයි. ඒ නිසා මේ යම් තැනක අපි ආයතන ගැන කතා කරනවා නම් ඇහැ රූප ගැන කතා කරනවා නම් රූපය ඇහැට පතිත වෙනවා නැතිනම් ඇසින් රූප දකින්නවා කියලා කතා කරනවා නම් මෙතන තියෙන කබලින්කාර ආහාර ප්‍රත්‍ය තමයි ඇහැ රූප කියන තැන නියෝජනය කරන්නේ. මොකද චක්කු ප්‍රසාදයේ ගොඩනැගීමේහිලා ප්‍රධානම කාර්යභාරයක් සිද්ධ කරන දෙයක් තමයි මේ ආහාරය කියන දේ. ඒ නිසා එතනදී ආහාර ප්‍රත්‍ය ප්‍රධාන වෙනවා. ඒ වගේම සෝත ප්‍රසාදයේ ගොඩනැගීමේහිලා ආහාර ප්‍රත්‍ය ප්‍රධාන වෙනවා. අනිකුත් රූපේ පැත්තෙන් ගත්තාම ඇස කන නාසය දිව ශරීරයයි කියන මේ ආයතන ටික ඇති කරන්න කබලින්කාර ආහාරය තමයි ප්‍රත්‍යක් විදිහට ප්‍රත්‍ය වෙන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි කබලින්කාර ආහාරය කියන තැනින් මුළු රූපස්කන්ධේම පනවන්නේ. ඒ කබලින්කාර ආහාරය කියන දේ නැත්තම් අපි කන බොනවා කියන තේින් විතරක් නෙමෙයි, ඒකට සාපේක්ෂව විතරක් නෙමෙයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම අපි මේ සුපුටු ආහාරයට ගන්නෙ නැහැනේ. නමුත් මේ සුපුටු ආහාරයට ගන්නෙ නැති වුණාට රූපායතනයේහි පැවැත්ම පිළිබඳව අපි කතා කරන්නේ ඒක චක්කු ප්‍රසාදයට එක්ක යන දෙයක් නිසා. නිසා මේ ශාසනයේ යෙදෙන එක ධර්ම න්‍යායක්නේ ඇහැට කතා කරන හේතු ටිකම රූපයට කතා කරනවා. අපි ගත්තොත් එහෙම මේ ව්‍යවස්ථාපනය කර ගැනීම පිළිබඳව පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ වස්තුන් ව්‍යවස්ථාපනය කර ගැනීම වතුනානත් ඥානයේදී වගේ අපිට පැහැදිලි කරන දෙයක්. ඇහැ කියන එක අවිජ්ජා කර්ම තණ්හා ආහාර මෙන්න මේ නිසා හටගත්ත දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරන්නේ. රූපේ කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන දේවල් නිසා හටගත්ත දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරන්නේ. දැන් මේ රූපය කියලා කියන්නේ බාහිර රූපය. බාහිර රූපය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බාහිර රූපේ එහෙම ව්‍යවස්ථාපනය කරගන්න කියලා කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇහැට පෙනෙන වර්ණ සටහනට රූපායතනයේට මොකද්ද අවිද්‍යාව තියෙන්නේ. එතන තියෙන කර්මය මොකද්ද? එතන තියෙන තණ්හාව මොකද්ද? කෙනෙකුට සාධාරණව ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මෙතනදී මේ ඇහැට තියෙන හේතු ටිකම බාහිර රූපායතනයට පෙන්වන්නේ බොහොම වැදගත් ධර්මාර්ථයක් මේ තුල මතු කරන්නට අවශ්‍ය වෙන නිසා. ඒ තමයි ඇහැ ඇතිකල්හි රූපය ගැන පැනවීමක් වනවා මිසක ඇස නැතුව රූපයේහි පැවැත්මක් ගැන මේ ශාසනය කතා කරන්නේ නැහැ. කන ඇතිකල්හි ශබ්දය ගැන පැවැත්මක් ගැන කතා කරනවා මිසක කන නැතුව ශබ්දයේහි පැවැත්මක් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා ඇහැට තියෙන හේතු ටිකම රූපයට කතා කරනවා. මොකද ඇස ඇත්නම් තමයි වර්ණ සටහන පිළිබඳව සංජානන විජානන මට්ටමකට යන්න පුළුවන්කම තියෙන්නේ. කන තිබුණොත් තමයි ශබ්දය පිළිබඳ යන්න තියෙන්නේ. කොටින්ම ආධ්‍යාත්මික ආයතන ටික තිබුණොත් තමයි බාහිර මේ විශේෂවන ආයතන ටික ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඇහැ හදාගන්න හේතු ටිකම රූපයට කතා කරනවා. ඒකෙන් කියන්නේ මේ වර්ණ සටහන අවිද්‍යාවෙන් හැදුනා කියන එක නෙමෙයි. අන්න ඒ වගේම පරයයක් මේ ආහාර පරයය තුලත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සියලුම රූපය නියෝජනය කරනවා කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් කියනකොට ඒ පුද්ගලයාට ඒ කෙනාට සාධාරණ සාපේක්ෂව ආහාර කෘත්‍ය සිදු කිරීමක් තමයි කතා කරන්නේ. එතකොට දැන් අපිට සාපේක්ෂව නම් මේ සුපුටු ආදිය මේ දේ කබලින්කාර ආහාර නෙමෙයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මොකද අපි මේ දේවල් කන්නේ බොන්නේ නැහැනේ. ඒකත් එක්ක. නමුත් හැබැයි මේ රූප ඇති බවට අපිට හම්බෙන තැනම අපිට මේ ආයතන පැවැත්මක් තමයි අපි සිද්ධ කරන්නේ. ඒ නිසා මුළු කබලින්කාර ආහාරය කියන තැන නියෝජනය කරන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආධ්‍යාත්මික ආයතන පැත්ත සහ බාහිර ආයතන ටික සමස්තයක් ලෙස මුළු රූපස්කන්ධයම නියෝජනය කරනවා. ස්කන්ධ බෙහෙදෙන් ගත්තොත් කබලින්කාර ආහාරය කියන එක. එතකොට කබලින්කාර ආහාරය පිරිසිදු දකින්නයි කියලා කිව්වොත් කබලින්කාර ආහාරය පිරිසිදු දකින්න කියන තැනින් කියන්නේ රූපස්කන්ධය පිරිසිදු දැක්ක යුතු දෙයක් හැටියට. නිසා මේක බොහොම වැදගත් ධර්ම කාරණාවක්. අපිට කබලින්කාර ආහාරය කියන එක අපි හුදෙක්ම
බලාපොරොත්තු වෙන තැන තමයි බාහිර කනබොන දෙයක් හැටියට ගැනීම කියන තැන. නමුත් එතනට පමණක් ලඝු වූ සීමා වුණ දෙයක් නෙමෙයි කබලින්කාර ආහාරය කියන එක. මේ වගේ ලොකු අර්ථයකට අරගෙන යන තැනක් තමයි කබලින්කාර ආහාර ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒකට මේ ආහාරය ගැන කතා කරනකොට අර කනබොන ආහාරය කියන තැන ඉඳලා පුත්‍ර මාංශෝපමාව වගේම අපිට භෝජනයේ මත්ඤ්‍යතාවයේ ඉඳලම කෙනකෙනාට මේ හික්මීම පිළිබඳව කතා කරනවා. ස්කන්ධයන්ගේ උදේවැය කතා කළාට ඒ උදේවැය සාක්ෂාත් කර ගැනීම පිණිස කෙස්ලොම් නියදත් සම්මස්නහර ළඟ ඉඳලම මානසිකාරය පවත්වන්න සතර සතිපට්ඨානය ළඟ ඉඳලම මාර්ගය කතා කරනවා. අන්න ඒ වගේ මේ සතර ආහාරයේ කබලින්කාර ආහාරයේ පිරිසිදු දකින්න මේ ආහාරය නිසා සිද්ධ වෙන අර්ථය පිළිබඳව අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට කබලින්කාර ආහාරයේහි අනාත්ම ලක්ෂණ ටික අපිට පේනවා නම් ඒ ආහාර ප්‍රත්‍යයෙන් උපදවන ඇහැ රූප කන ශබ්ද ආදී දේවල් වල අනාත්ම ලක්ෂණය තමයි අපිට ප්‍රකට වෙන්නේ. අනාත්ම ආහාරය නිසා ආත්ම වූ රූප කලාප ආත්ම වූ රූප කවදාවත් නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ආහාර ප්‍රත්‍යයෙන් සිද්ධ කරන දේ තමයි අනාත්ම වූම රූපයක් සකස් වෙයි මිසක ආත්ම වූ රූපයක් සකස් වෙන්නේ නැහැ එතන. ඒ නිසා මෙන්න මේ ලොකු අර්ථය මේ කබලින්කාර ආහාර ප්‍රත්‍ය විග්‍රහය තුල සාමිනාස අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ශාස්වත උච්ඡේද කියන අන්තයන්ගෙන් නිදහස් වෙන්න. ඇත නැත කියන අන්තයන්ගෙන් නිදහස් වෙන්න. ආත්මවාදී සංකල්පයන්ගෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන ඒ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුත්පන්න කියන කරුණු පැහැදිලි කිරීම විශේෂයෙන් මේ ආහාර කියන පරයයන් අපිට විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. කසපහඳුරනේ ආහාර පරයය පිළිබඳව කතා කරද්දී අපි කබලින්කාර ආහාරය ගැන ගොඩක් කතා කළා. මම හිතන්නේ මේ ගැන අපිට තව දීර්ඝව සාකච්ඡා කරනවා නම් ඊටාම විශාලව කතා කරන්න තියෙනවා. අපි ඒ පිළිබඳව කරන කතාව මෙතකින් යම් ප්‍රමාණයකට තබා අපි තවත් කතා කරන්න තියෙනවා ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය පිළිබඳව. මේ මොකද්ද මේ ස්පර්ශ ආහාරය කියලා කියන්නේ? මේ ඇහැට රූප මාත්‍රය ගැටෙන ටිකට. එයි මේ ආහාර කියන නාමයකින් මේක කතා කරන්නේ. මොකක්ද මෙතනින් මතු කරන්න තියෙන සුවිශේෂී දර්ශනය? කොහොමද මේ නිවන් මඟ විවරණය වෙන්නේ? මේ පිළිබඳව කතා කරමු ස්පර්ශ ආහාරය හරහා. ස්පර්ශ ආහාරය පිළිබඳව සාමිනාස අපි පසුගිය වැඩසටහන තුලත් යම් නාමමාත්‍රිකව යම් පොඩි කෙටි පැහැදිලි කිරීමක් සිද්ධ වුණා. නමුත් ස්පර්ශය කියන දේ ඇත්තටම මේ ශාසනයේ බොහොම ප්‍රධාන ලෙස කතා කළ යුතු මාතෘකාවක් කබලින්කාර ආහාරය වගේම පස් ආහාරය කියන එක. මොකද මේ සියලු ධර්මයන්ට මූලික වන දේ තමයි ස්පර්ශය කියන දේ. ස්පර්ශය කියන දේ නැතිනම් ධර්මයන් ගැන කතා කිරීමක් ඇත්තේ නැහැ. ඒ නිසා සියලු ධර්මයන්ගේ මූලික ස්ථානයේ හැටියට ස්පර්ශය ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ස්පර්ශය කියලා අපි පොදුවේ කතා කළාට ස්පර්ශය අපිට ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එකක් පටිඝ සම්පස්සය, අනිත් ස්පර්ශය තමයි අදිවචන සම්පස්සය කියලා කියන්නේ. පටිඝ සම්පස්සය සහ අදිවචන සම්පස්සය. පටිඝ සම්පස්සයයි කියලා කියනවා මේ රළු මට්ටමේ ඇතිවන ගැටීමකට. රළුයි කියලා කියන්නේ මේ අපි බාහිර දකින ලොකු කැඩීම් බිඳීම් වගේ දෙයක ඇතිවන ස්පර්ශය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් මේ වර්ණ රූපී ධර්මයන්ගේ ඇතිවන ස්පර්ශ වීම. වර්ණ සටහනක් ඇහැට පතිත වෙනවා කියන එක රළු මට්ටමේ සිදුවීමක්. මෙන්න මේ රළු මට්ටමේ ඇතිවන ඇහැට වර්ණ සටහනේ පතිත වීම ආදී රූපී ධර්මයන්ගේ ඇතිවන ස්පර්ශයන් පිළිබඳව හඳුන්වනවා පටිඝ සම්පස්සේ කියලා. එතකොට ආයතන ටිකෙන් රූපී ආයතනයන්ට බාහිර වෛශේෂික ධර්මයන් ගැටීම කියන එක. නැතිනම් විශේෂ වෙන අනිකුත් ආයතනයන් අතර ඇතිවන සම්බන්ධය ගැටීම කියන දේ පටිඝ සම්පස්සේ හැටියට ධර්මයේ තුල පැහැදිලි කරනවා. ඒ වගේම අධිවචන සම්පස්සයයි කියලා කියනවා නාම ධර්මයන් අතර ඇතිවන ස්පර්ශයට අධිවචන සම්පස්සයයි කියලා කියනවා. ඒක ඊටාම සියුම් ස්වභාවයක්. හිතෙහි පවත්නා ඒ නාම ධර්මයන්ගේ එකිනෙකට ඇති ස්පර්ශ වෙන ස්වභාවය. එතකොට ඒක අර රූප දෙකක ඇතිවන ගැටීම තරම් බොහොම පැහැදිලි ලෙස කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. බොහොම අවබෝධයට දුෂ්කර කාරණාවක් අධිවචන සම්පස්සේ නාම ධර්මයන්ගේ ඇතිවන ස්පර්ශය කියන දේ.
අපි සාමාන්‍ය හිතට සිතිවිලි ගැටෙනවා කියන තරකින් කතා කරනවා. සිතට සිතුවිලි ගැටෙනවා කියනවා වගේ තැනකින් අපි කතා කරනකොට අදිවචන සම්පස්සේ ගැන තමයි අපි එතනදී කතා කරන්නේ. එතකොට මෙන්න මේ ආකාර දෙකෙන් කතා කරනකොට මූලිකම දේ තමයි අපි කතා කරන පටිඝ සම්පස්සේ. පටිඝ සම්පස්සේ ආයතන 6න් ආයතන 5ක සිද්ධ වෙන සම්පස්සේ පටිඝ සම්පස්සේ හැටියට කතා කරනවා රූපී ආයතන 5ක් වන නිසා. පසුගිය වැඩසටහනේදීත් අපි කතා කළා ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශ ආහාරය හැම නැති එළු දෙනකට උපමා කරලා හැම නැති එළු දෙනකගේ ස්වභාවය පිළිබඳව අපි එතනදී පැහැදිලි කළා. මේ හැම නැති එළු දෙන අහස ඇසුරු කරගෙන ඉන්නවා නම් අහසේ ඉන්න සත්වයින්ට ආහාරයක් වෙනවා. එහෙම නැතිනම් ඔවුන්ගෙන් පීඩාවටපත් වෙනවා. මැසිමදුර කුරුල්ලන් ආදී සත්වයන්ගෙන් පීඩාවටපත් වන්නට සිද්ධ වෙනවා. ඒ වගේම මේ ගහක් ඇසුරු කරගෙන ඉන්නවා නම් ගහ ඇසුරු කරගෙන ඉන්න ජීවීන්ගෙන් පීඩාවට පත්වන්නට සිද්ධ වෙනවා. පොළව ඇසුරු කරගෙන ඉන්නවා නම් පොළව ඇසුරු කරගෙන ඉන්න සත්වයින්ගෙන් පීඩාවට පත්වන්නට මේ හැම නැති එළු දෙනට සිද්ධ වෙනවා. ජලය ඇසුරු කරගෙන ඉන්නවා නම් ජලයේ සිටින සත්වයින්ගෙන් පීඩාවට පත්වන්නට මේ හැම නැති එළු දෙනට සිද්ධ වෙනවා. එතකොට යම්ම තැනක යම් විදිහකට ඉන්නවා නම් ඒ ඉන්න හැම වෙලාවකදීම පීඩාවට පත්වීම කියන දේ එතන හැම නැති එළු දෙනගේ උරුමේ නැතිනම් ඇගේ ස්වභාවය. ස්පර්ශ ආහාරයත් උපමා කරනවා මේ හැම නැති එළු දෙනකගේ ස්වභාවයට. මොකද අතොරක් නැතුව ඒ තැන ගැටීම කියන දේ බාහිර ධර්මයන්ගෙන් ඇතිවෙන පීඩාව පිළීම කියන දේ සිද්ධ වෙන නිසා හැම නැති එළු දෙනකගේ උපමාව තමයි ස්පර්ශ ආහාරයට දක්වන්නේ. මේක ඊටාම ප්‍රායෝගික උපමාවක්. මොකද එකක් තමයි මෙතන ඇති පිළීම කියන දේ. හැම නැති එළු දෙනගේ ඇති පිළීම් ලක්ෂණය කියන දේ මෙතන ඇති එක ඊටාම වැදගත් දෙයක්. හැම වෙලාවකදීම ඒ හේතු ධර්ම කියලා කතා කරනවා අපි ඇස සහ රූපයකට ඇසට රූපේ පතිත වීම චක්කු විඥානය ඇතිවීමට හේතුවක්. ဒုတိ ය ද්වය සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල ද්වයං නිස්සාය විඥානං සම්භෝති. හේතු දෙකක් නිසා විඥානය හට ගන්නවා. චක්කුංච පටිච්ච රූපේ. ඇසද නිසා රූපේද නිසා. එතකොට ඇසයි රූපයයි චක්කු විඥානයේ හට ගැනීමට නිස්සරේ වෙලා තියෙනවා. නැතිනම් හේතුවක් වෙලා තියෙනවා. මේ හේතුව කියන තැන මෙතනදී පටිඝ සම්පස්සේනේ කතා කරලා තියෙන්නේ. මේ හේතුවට පවතින්නට බැරි ස්වභාවය පිළිබඳව ඊට පස්සේ කතා කරනවා. ඒ කියන්නේ ඇහැ සංකතයි අනිත්‍යයි විපරිණාම ධර්මයක්. රූපේ කියන එක අනිත්‍යයි සංකතයි විපරිණාම ධර්මයක්. ඇහැ රූප දෙක විපරිණාම වෙනකොට මේ කියන්නේ යම්කිසි ඵලයක් ගොඩනගන හේතුව වෙනස් වෙන දෙයක් නම් අනිත්‍ය වෙන දෙයක් නම් නැති වෙලා යන දෙයක් නම් ඒ හේතුව නිසා ගොඩනගෙන ඵලය කිසිම අවස්ථාවක නිට්ටය වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ වගේ ඒ හේතුවට පවතින්නට බැරි ස්වභාවය පිළිබඳව කතා කරනවා හේතුවේහි ඇති පීලනාර්ථය කියලා. පිළීම් සහගත බව කියන එක. එතකොට මේ ඇහැට ඕන විදිහට ජීවත් වෙන්න නැතිනම් පවතින්න පුළුවන් කමක් නැහැ. ඒක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. රූපේට ඕන විදිහට තියෙන්න බෑ. ඒක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒ ගැන විග්‍රහ වෙනවා අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. අහුත්වා සම්භූතං නොවි උනා. නොවි හටගත්තා. ඒ වගේම හුත්වා න භවිස්සති වර්තමානයේ හිවි අනාගතයට නොවන්නේ, මතු නොවන්නේ. එතකොට ඇහැ කියන එක පිළිබඳව අපි මතක් කරනකොට නොවි හටගත්තා. කලින් නැතුව දැන් හැදුනා. ඒ වගේම අනාගතයට ඒක පවතින්නේ නැතුව නැති වෙලා යනවා. රූපේහි පැවැත්මක් මේකයි. මේ දෙක ඇතුලේ තියෙනවා පීලනාර්ථයේ එහෙම නැතිනම් පෙලීම ලක්ෂණය කොට ඇති ස්වභාවයක්. එතකොට ඇහැට රූපය ගැටුණා කියලා ඒකට සැනසීමක්, ඒකට පැවැත්මක් ඇත්තේ නැහැ. මෙතන තියෙනවා මේ ස්පර්ශ ආහාරය කියන තැන දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. එතකොට ඒ ස්පර්ශයේහි පැවැත්ම කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. මේ හේතු ටික ඇති කල්ලි හට ගන්නවා සහ හේතු ටික නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයක්. එතකොට හැම නැති එළු දෙන වගේ ආයතන හැම එකකටම ඒ මොහොතට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන එක ඒ හේතු ටික පවතින තාක් තියෙනවා. නැති වෙනකොට ඉතුරු නැති වෙලා යනවා. මෙන්න මේ තැනින් ස්පර්ශ ආහාරය කියන එක රූපයේ පැත්තෙන් කතා කරනවා. ඇස කන නාසය දිව ශරීරයයි කියන මේ ආයතන පහ පැත්තෙන්.
ආයතන පහ පැත්තෙන්ම මේ විදිහට ස්පර්ශය පිළිබඳව කතා කරනකොට ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශයේහි තියෙන ඊටමත් සුවිශේෂ ලක්ෂණය තමයි මේ ස්පර්ශය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. ස්පර්ශය පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ස්පර්ශ නිරෝධය කියන තැන. අනිත් එක තමයි ස්පර්ශය පිළිබඳව අපි නැවත නැවතත් උපාදාන වශයෙන් ඇසුරු කරන්න පුළුවන් මට්ටමක පවත්වා ගන්න කම කියන තැන් දෙකකින්. මෙන්න මේ තැන් දෙකකින් ස්පර්ශය ගැන කතා කරනකොට ලෝකයේ අපි ස්පර්ශය පිළිබඳව කතා කරන්නේ රූපයන්ගේ ගැටීම පිළිබඳව කතා කරන තැනකින්. ඒ වගේම ස්පර්ශ වූ ධර්මය ගැන කතා කරනකොට එතන හේතු නිසා සකස් වෙන නැතිනම් හේතු ධර්මයන් අතර ඇති වෙන ගැටීම කියන තැන ස්පර්ශය කියන තැන කතා කරනවා. ස්පර්ශ ආයතන කියලා අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ස්පර්ශ ආයතන 6 නිරෝධය පිළිබඳව අපි කතා කරනවා. මේ හැම දෙයක්ම අපිට ලොකු අර්ථයකට යන්නට අවශ්‍ය කාරණා නැතිනම් තේරුම් බේරුම් කරගත යුතු කාරණා සමූහයක් මේ ස්පර්ශය කියන එක තුල තියෙනවා. ස්පර්ශයේ ආහාරයක් ලෙස අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරනකොට ස්පර්ශයේ ආහාරයක් වෙන්නේ අපි කිව්වා යම්කිසි ඵලයක් උපදවන නිසා ආහාරයයි කියනවා කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා විඥාන ආදී ධර්මයන් ගොඩනගන නිසා ඒ ධර්මයන්ට ආහාර කෘත්‍ය સિદ્ધ කරනවා ස්පර්ශය කියන එක. අපි ගත්තොත් වේදනාවට හේතුව මොකක්ද කියලා අහනකොට වේදනාවට හේතුව හැටියට කියන්නේ ස්පර්ශය. සංඥාවට හේතුව මොකක්ද අහනකොට සංඥාවට හේතුව හැටියට කියන්නේ ස්පර්ශය. ඒ වගේම අපිට විඥාණයට හේතුව නාම රූප ධර්මයන් කියලා කියනවා මේ රූපේ සහ වේදනා සංඥා ආදී මේ ධර්මයන්ගේ එකතුව නිසා උපදින දෙයක් නිසා. මෙන්න මේ කාරණාවේදී ස්පර්ශයේහි ස්වභාවය තමයි එතනින් පසු උපදින ඵලයකට හේතුව බවට පත්වීම නැතිනම් ආහාරයක් වීම ස්පර්ශයේහි සාමාන්‍ය ස්වභාවය. මෙන්න මේ විදිහට යම්කිසි ඵලයක් ගෙනවිද්දෙන ස්පර්ශය එක පැත්තකින් විපාක ඵලයන් ජනනය කරනවා වගේම තව පැත්තකින් නව කර්ම මට්ටම ඉපදවීම පිණිසත් උපකාර වන ධර්මයක් වෙනවා. ස්පර්ශය චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස ආදී වශයෙන් ඒ ආයතනයන්ගේ නාමයෙන් ස්පර්ශය නම් කිරීමකට ලක් කරනවා. ස්පර්ශය කියන එක අපිට ඇහැට දකින්නට පුළුවන් පෙනෙන ධර්මයක් නෙමෙයි. ඒ අරූප ධර්මයේ දක්වන බුදුරජාණන් වහන්සේ ස්පර්ශය කියන එක වස්තුව පැත්තෙන් දක්වනවා. මේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී අරූප ස්පර්ශය, ඇහැට ඇති වෙන ස්පර්ශය, කනට ඇති වෙන ස්පර්ශය කියලා මේ ආයතනයන්ට නැතිනම් වස්තුන්ගේ පැත්තෙන් ස්පර්ශය නම් කරනවා. පොදුවේ මෙහි ඇති ලක්ෂණය තමයි අනාත්ම බාහිර රූපයක් අපේ ආධ්‍යාත්මික ප්‍රසාදයට එකතු වීම, ප්‍රසාදයට ගැටීම කියන දේ තමයි ස්පර්ශය තුළ මූලික ලෙසම අපි සාකච්ඡා කරන දේ. මෙන්න මේ විදිහට අනාත්ම ධර්මයක් ස්පර්ශ වුණ තැනක ඒ ස්පර්ශය පිරිසිඳ නොදන්නා කම නිසා අපි නැවත රූපේහි ගැටීම ගැන කල්පනා කරනකොට ඒ කියන්නේ ඇහැට වර්ණ සටහන පත්වීම පිළිබඳව අපිට හම්බ වෙන්නේ නැතුව අපිට සත්වයේ කෙනෙක් පුද්ගලයෙක්ගේ පෙනීම කියන කාරණාව පිළිබඳව අපිට හම්බෙනකොට අන්න එතන කෙලෙස් සහගත ස්වභාවයක් සමග තමයි සාකච්ඡා කරන්නේ, කතා කරන්නේ. එතකොට ඒක සම්පූර්ණම ස්පර්ශය ගැන කතා කරන තැන් දෙකක් පිළිබඳවයි අපි මේ කතා මෙතනදී සාකච්ඡා කරන්නේ. දැන් කස්සපාඳුනේ අපි කතා කළා කබලින්කාර ආහාරය ගැන සහ පස්ස ආහාරය පිළිබඳව. එතකොට දැන් මේ ආධ්‍යාත්මික ආයතනයන්ගේ පැවැත්ම සඳහා ආහාරයෙහි අවශ්‍යතාවය ඒ හේතු වන්නේ කොයි ආකාරයෙන්ද? එතකොට රූපස්කන්ධය කියන එක මට්ටමින් කතා කරනවා නම් රූපස්කන්ධයට ආහාරය ප්‍රත්‍ය වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා කතා කළා. ඊළඟට අපි ස්පර්ශ ආහාරය පිළිබඳව සාකච්ඡා කරනකොට එය හමන තේලු දෙනක් වගේ කියන තැනින් ආරම්භ කරලා ඒ වගේ මේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී ඉඳන් මනෝ සම්පස්සේ දක්වා මේ ස්පර්ශ කෘත්‍ය සිද්ධ වෙන හැටි එය සත්වයාගේ කොයි ආකාරයෙන් සත්වයා සම්බන්ධ ක්‍රියාත්මක වෙන්නේ මේ සම්බන්ධයෙන් අපි කතා කළා.
මොකද මේ ධර්මපරියායන් පිළිබඳව මේ විග්‍රහය පිළිබඳව අහගෙන යනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ කොහොමද අපේ නිවන් මඟට උපකාර වන්නේ කියලා. නැත්තම් අපි කොහොමද මේක තේරුම් අරගෙන අපේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නේ? කොයි ආකාරයෙන්ද මෙහි ප්‍රයෝගිතාවය කොයි ආකාරයෙන්ද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් කොහොමද පැහැදිලි කිරීමක් කරන්නේ? ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ කාරණාව පැහැදිලි කර ගැනීමේදී අපිට වැදගත්ම දේ තමයි මේ කියන කාරණාවන් නිවන් දැකීම පිණිස පවතින කාරණා ලෙස හඳුනා ගැනීම. ඒ කියන්නේ අපි ධර්මයේ දන්නෝ බවට පත් වෙනවට වඩා හොඳයි දන්නා දේ අවබෝධයේ පිණිස හේතු කරගන්න ආකාරය පිළිබඳව අපේ අවධානය යොමු තිබීම. ඒ නිසා ස්වාමීන් වහන්සේ මතු කරපු කාරණාව ඉතාම වැදගත්. මොකද අපි අද සමාජයේ දිහා බැලුවත් අපිට පේන්නේ බොහෝ විට මේ ධර්ම කාරණා ඔස්සේ කරුණු කාරණා ලබා ගැනීම සඳහා හඹා යෑමක් පමණයි ගොඩක් වෙලාවට. හුදු ධර්මදරයෙක්ද කියන තැනින් සීමා නොවි අපි කොහොමද එතනින් එහාට යන්නේ කියන එක. එහෙමයි. එතකොට අපි ධර්මයේ දන්නෝ බිහි වෙලා තියෙනවා ගොඩක් සමාජය තුළ. හැබැයි ධර්මය අවබෝධ කරගන්නව අඩු වෙනවා. ඒ නිසා ඒ කාරණාව ඉතාම වැදගත් වෙනවා. අපි මේ ආහාරය ගැන කතා කරනකොට පොදුවේ සියලුම ආහාර ටික පිළිබඳව අපිට කතා කරලා ඉවර වෙලා මේ කාරණාව ප්‍රධාන ලෙසම අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි මෙතනදී ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගත්තොත් යම් විදිහකින් අපි කතා කළා කබලින්කාර ආහාරය පිළිබඳව. ඊට පස්සේ අපි ස්පර්ශ ආහාරය පිළිබඳව කතා කළා. අපිට මේ දේවල් පොදු වෙන්වෙන්ව පවතින කාරණා හැටියට කෙනෙකුට දකින්න පුළුවන් වුණත් මේ තුල පවතින්නේ හේතුඵල ධමක පැවැත්මක්නේ. කබලින්කාර ආහාරය ආහාරයක් වෙනවා එක පැත්තකින් ස්පර්ශ ආහාරය ඉපදවීම සඳහා. කබලින්කාර ආහාරය ආහාරයක් වෙනවා ස්පර්ශ ආහාරය ඉපදවීම සඳහා. මොකද අපි කතා කළා කබලින්කාර ආහාරයේ පැවැත්ම කියලා කියන්නේ ප්‍රසාද රූපාදිය සකස් කිරීම සඳහා රූප ධර්මයන් සකස් කිරීම සඳහා මේ ගොඩනැගෙන ලක්ෂණය කියලා. එතකොට ඒ ගොඩනැගුණු ප්‍රසාද රූපයන්ට තමයි බාහිර රූපයක් ගැටෙන්නේ, වර්ණ සටහනක් පැමිණෙන්නේ, ශබ්ද රූපයක් ගැටෙන්නේ. මේ දේ සිද්ධ වෙන්නේ ඒ ප්‍රසාද රූපයන් අරබය. එතකොට මේ කබලින්කාර ආහාරය හුදු ආහාරයක්යි කියලා තියෙන්නේ අපි මේ කය සකස් කර ගැනීමට කන බොන නිසා නෙමෙයි. කබලින්කාර ආහාරය එක පැත්තකින් ආහාර කෘත්‍ය સિદ્ધ කරනවා ස්පර්ශ ආහාරය ඉපදවීම සඳහා. ස්පර්ශයේ නැමැති ඵලය ඉපදවීම සඳහා කබලින්කාර ආහාරය ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ආහාර කෘත්‍ය સિદ્ધ කරනවා. එතකොට ස්පර්ශ ආහාරය ආහාරයක් කියලා කියන්නේ මනෝ සංචේතන ආහාරය සඳහා යා ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒක හරියට මේ ආහාර දාමයක් වගේ සිද්ධියක් නේ. එතකොට ආහාර දාමයක් වගේ සිද්ධියක් තුල අපි කිව්වොත් හාවෙක් වගේ සතෙක් තනකොළ ටිකක් කාලා අපි පසුගිය දේශනාව තුළ කතා කළා එයාගේ අංග ප්‍රත්‍ය සකස් කරගන්නවා. හාවගේ හැදෙන්නේ තනකොළ ආදී නෙමෙයිනේ එයාට අදාළ අංග ප්‍රත්‍ය. හාවෙක්ව තව සතෙක් අල්ලගෙන කෑවොත් බල්ලෙක් වගේ සතෙක් කෑවොත් එයාගේ අංග ප්‍රත්‍ය තමයි එයා තුල හැදෙන්නේ. හාවට අදාළ දේවල් හැදෙන්නේ නැහැ. එතකොට තනකොළ ටික ආහාර කෘත්‍ය સિદ્ધ කරලා තියෙනවා හාවට. ඒ වගේම හාව ආහාර කෘත්‍ය સિદ્ધ කරලා තියෙනවා අර සුනකයට. එතකොට මේ තුල යම් ආහාර දාමයක් අපි කතා කරනවා වගේ සිදුවීමක් තමයි මේ තියෙන්නේ. ඒකට මේකේ තියෙන දේ තමයි මේ සත්වයාය පුද්ගලයාය කියන ප්‍රඥප්තිය ඉපදවීම සඳහා හුදෙක්ම අපි බොහොම තණ්හාවෙන් ඇසුරු කරන ලෝකය ගොඩනැගීම සඳහා හේතු බහුත වුණ කාරණා ටික තමයි දාමේ තමයි අපි මේ ආහාර පర్యాయ තුල සාකච්ඡා කරන්නේ. එතකොට කබලින්කාර ආහාරය තුල අපි කතා කළා ඒ කනබොන ආහාර කියන දෙයින් ඔබට ගිහිල්ලා ඒ තුල ඇතිවන ඵලය කෙසේද සකස් වෙන්නේ කියලා. එතකොට ස්පර්ශ ආහාරය තුල අපි කතා කළා ඒ දේ නිස්රේ කරගෙන ඒ දේ හේතු කරගෙන කොහොමද Tamange අවශ්‍යතාවය ගොඩනගා ගන්න කියලා. මේ ටිකෙන් ඇත්තටම කතා කරලා තියෙන්නේ අපිට අද මේ අපි අසුරු කරන ලෝකයක් අපිට හම්බෙනවා අම්මා තාත්තා ප්‍රිය රූප සාත රූප එහෙම නැත්නම් අපි කැමති දේවල් අකමැති දේවල් ලෝකෙ තුල හම්බෙනවා. අපි කැමති දේවල් පස්සේ පසුපස හඹා යනවා. අකමැති දේවල් ජීවිතෙන් ඉවත් කරන්න උත්සාහවත් වෙනවා. දැන් මෙතන ජීවිතය ගත කරන කෙනාට මේ ධම්ම පරයය තුල එයාට දෙයක් හමු වෙන්නට ඕනේ. Taman දකින දෙයට වඩා එහාට යන Taman දකින දෙයට ඔබෙන් සිහිය නුවණ පවත්වන්නට පුළුවන් තැනක් එයාට
දැනෙන්නට අවශ්‍යයි. එතකොට ඒක කොහොමද අපි මේ කාරණාව තුළ මේ ගොඩනගාගත්ත දැනුම තුළ මතු කරගන්න කියන කාරණාව ගැනත් අපි විශේෂයෙන් මෙතනදී මේ අවධානය යොමු කරන්නේ. අපිට මේ කබලින්කාර ආහාරය සහ ස්පර්ශ ආහාරය කියන එක තුළ කතා කරනකොට මේ පරිඤ්ඤය ධර්ම හැටියට තමයි මේවා පෙන්වන්නේ. පිරිසිදු දැක්ක යුතුයි කියලා. මේවා ප්‍රහාණය කළ යුතු දේවල් හැටියට නෙමෙයි පෙන්වන්නේ, පිරිසිදු දැක්ක යුතු ධර්මතා හැටියට. පිරිසිදු දැක්ක යුතු ධර්මතා කියලා කියන්නේ මේ කාරණාවන් අපිට නුවණින් සලකා බලා අවබෝධ කරගන්න තියෙන දේවල්. නුවණින් සලකා බලා අවබෝධ කරගන්නකොට අපිට පේනවා රූපේහි ඇති යථා ස්වභාවය. අපි ඒක කබලින්කාර ආහාරය තුල කතා කළා රූපේහි පැවැත්ම ගැන. අපිට තණ්හාවගේ නිර්වශේෂ නිරෝධේ නිවන කියලානේ කතා කරන්නේ. අපි නිවන් දැකීම පිණිස යන ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකු විදිහට අපිට තණ්හාවගේ නිර්වශේෂ නිරෝධයකට අපිපත් විය යුතුයි. නැතිනම් තණ්හාව ශේෂයක්වත් නැතුව ඉවත් කරන්න ඕනේ. ඒ ඉවත් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. තණ්හාව නැමැති බීජය වපුරන්නට අවශ්‍ය ක්ෂේත්‍රය වටපිටාව තියෙනකන් අපිට ඊට අවශ්‍ය බීජය මේ නිෂ්ඵල කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒක ව්‍යාප්ත වෙනවම තමයි. එහෙනම් අපිට ඉස්සෙල්ලම සිද්ධ වෙනවා මේ ක්ෂේත්‍රය නැති කරන්න. එහෙම නැතිනම් ක්ෂේත්‍රය පිළිබඳව දැනුමක් ඇති කරගන්නට සිද්ධ වෙනවා. අන්න ඒකෙදි තමයි අපිට මේ කාරණා ටික වැදගත් වෙන්නේ. මොකද අපි රැවටෙන්නේ වෙන කොහේවත් ඇති දෙයකට නෙමෙයි. අපි රැවටෙන්නේ එක්ක ඇහෙන් එන අරමුණක් පිළිබඳව, එක්ක කනට ඇහෙන ශබ්දයක් පිළිබඳව, මේ ආයතනයන්ට ගෝචර වෙන ධර්මයක් පිළිබඳව තමයි අපි රැවටෙන්නේ. අන්න ඒ රැවටීම කියන දේ ඇති කරගන්න කෙනාට පෙන්නනවා තමන් රැවටුණ තැන ඇත්තටම තියෙන යථාර්ථය මොකද්ද කියන එක. ඇහැ රූපාදී දේවල් මම මගේ කියලා හිතාගෙන ඒ දේවල් වල කැමැති අකමැති බව හදාගත්ත කෙනෙකුට කියනවා නෑ ඒක ඔබට අයිති දෙයක් නෙමෙයි. එතන මේ අනාත්ම හේතු ටිකක් නිසා සකස් වුණ දෙයක්. එතකොට ඒකට ගෝචර වුණේ එතනට ගෝචර වුණේ අනාත්ම වූම රූපායතනයක්. ස්පර්ශය කියන දේ එතනදී අනාත්ම ලක්ෂණයක්මයි තිබුණේ. අපිට පුළුවන්කම තිබුණේ නැහැ ස්පර්ශය කියන දේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ඕන විදිහට ස්පර්ශය පවත්වන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇහැ සකස් වුණා නම් රූපය ඇහැට පතිත වුණා නම් මේක නිසාම තමයි මේ ස්පර්ශය කියන ආහාරය ගොඩ නැගුණේ. එහෙනම් අපිට පේනවා මෙතන පුද්ගල භාවයක් පුද්ගලයෙකුට පවත්වන්නට තමාගේ වශයෙහි පවත්වන්නට නොහැකි ලක්ෂණයක්. තමාගේ වශයෙහි පවත්වන්නට නොහැකි ලක්ෂණය කියලා කියන්නේ අවසිය පවත්ත සලක්ෂණය කියලා කියන්නේ අනාත්මය උපදවා ගැනීම පිණිස පවත්නා ලක්ෂණයක්. එතකොට මේ ආහාර පර්යාය තුළ අපි මේ කතා කරලා තියෙන්නේ අනාත්ම ලක්ෂණය උපදවා ගැනීම. එහෙනම් මේක භාවිත කළ යුත්තේ කොහොමද අපි? අපිට මේක ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ භාවිත කළ යුතු දේ බවට පත් වෙන්නේ අපි එදිනෙදා අපි සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරන පුද්ගලයෝ ඉන්නවමයි කියලා දකින කැමැති අකමැති දේවල් පසුපස අපි හඹා යන තැන අපි පොඩ්ඩක් නතර වෙලා අපිට පුළුවන් නම් මේ පැතිවල තියෙන යථාර්ථය තේරුම් ගන්න. අපිට කබලින්කාර ආහාර ප්‍රත්‍ය පිළිබඳව අපි මනසිකාරය කරනකොට මේ ප්‍රසාදාදී රූපයන් සකස් වුණ ආකාරය. ඒ වගේම ඒකට අනාත්ම වර්ණ සටහනක් පත් වුණ ආකාරයේ ස්පර්ශයේහි ලක්ෂණය පිළිබඳව අපිට බලන්න පුළුවන් නම් මෙන්න මේ ලක්ෂණ ටික අවබෝධ කරගන්නකොට අපිට පුළුවන්කම තියෙනවා මේ මෙතන තියෙන අනාත්ම ස්වභාවය ගැන ප්‍රකට කරගන්න. මේ පිළිබඳව පවත්නා මානසිකාරය තුළ උපදවන්නේ අනාත්මය පිළිබඳව ඇති කරන නුවණක්. අනාත්ම ධර්මයක් විශේෂයි අපිට තණ්හාවක් පවත්වන්න පුළුවන් කමක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. යම් කිසි තැනක ආත්මයක් නැහැ කියලා දකිනවා නම් අපි පුද්ගල භාවයකින් අපිට හසු වෙන්නේ නැත්නම් හසු නොවන තැනක අපිට ඒ කෙරෙහි බැඳීමක් පවතින්නේ නැහැ. ඒ කෙරෙහි බැඳීමක් පවතින්නේ නැත්නම් අපිට තෘෂ්ණාවේ අනුත්පාද භාවය කියන්න වෙනවා. ඒකට ඒ කියන්නේ තණ්හාව එතන හටගන්නේ නැහැ කියලා. අපි කවදාවත් අපිට හම්බෙලා නැති. අපි දන්නෙත් නැති. අපි හිතලත් නැති කෙනෙක් පිළිබඳව අපිට කවදාවත් බැඳීමක් හටගන්නේ නැහැ. මොකද අපි එහෙම කෙනෙක් පිළිබඳව දන්නේ නැහැ. අපි එහෙම කෙනෙක් පිළිබඳව හඳුනන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ මානසිකාරයේ පැවැත්වීම තුළ අපිට අයිති නැති කාරණාවක් පිළිබඳව හටගෙන නිරුද්ධ වුණ ධර්මයක් පිළිබඳව තමයි අපිට නුවණ පවත්න්නේ.
චක්කු ප්‍රසාද ආදී ප්‍රසාද රූපයන්ට ඇති වුණු ස්පර්ශ ධර්ම ස්පර්ශ වීම පිළිබඳව අපිට මානසිකාරයේ පවත්නකොට ඒ පිළිබඳව සත්පුද්ගල භාවයේ වැරදි කියන උත්තරේ අපිට ගෙනල්ලා දෙනවා. මෙන්න මේ උත්තරය බලාගෙන තමයි මේ ආහාරය පිළිබඳව අපි නැවත නැවත සම්මර්ෂණය කිරීම සිද්ධ කරන්නේ. අපේ කස්සප හාමුදුරු ඉතාමත් වැදගත් තැනක් මතු කළා. දුකෙන් නිදහස් වෙන්නට නම් තෘෂ්ණාව දුරු කරගන්නට ඕන. තෘෂ්ණාවෙන් නිදහස් වෙන්නට නම් ඇත්ත తත්වයේ දකින්නට ඕන. අවිද්‍යාව දුරු කරගන්නට ඕන කියන කාරණාව. ගොඩක් වෙලාවට අපිට පේන්නට තියෙනවා සමාජය තුළ ඇතමුන් මේ නිවන් දකින්නට කියලා දරන උත්සාහයේදී පවා තෘෂ්ණාව දුරු කර ගැනීම කියන එකට අවධානයක් යොමු කරනවා. නමුත් ඒ තෘෂ්ණාව දුරු කර ගැනීම සඳහා කල යුත්තේ කුමක්ද? ඒ තෘෂ්ණාවට හේතු වූ ධර්ම කුමක්ද කියලා සොයලා තෘෂ්ණාවට හේතුව දුරු කර ගැනීම සඳහා උත්සාහවත් වන බව, ඒ සඳහා අවධානය යොමු කරන බව ඉතාමත් අල්ප වශයෙන් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා ඔබ හොඳින් මතකයට ගන්න බුදුරජාණන් වහන්සේ වදාළේ දුකට හේතුව තණ්හාව, තණ්හාවට හේතු වෙනවා අවිද්‍යාව. අවිද්‍යාව දුරු කර ගැනීමෙන් තමයි තණ්හාව දුරු කරලා දුක දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ආහාර පර්යාය ඔස්සේ පවා පැහැදිලි කිරීමට උත්සාහවත් වන්නේ අන්නේ ඒ අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා අවශ්‍ය ධර්මඥානය කුමක්ද, යතහභූත తත්වය කුමක්ද කියන ඒ විවරණයයි මේ තුලින් සිද්ධ කරමින් පවතින. කසප හාමුදුරුවනේ අපි කබලින්කාර ආහාරය ගැනත් ස්පර්ශ ආහාරය ගැනත් කතා කළා. තවත් අපිට කතා කරන්න තියෙනවා විශේෂයෙන්ම ස්පර්ශ ආහාරය කියන්නේ කොතකින්ද මේ ස්පර්ශ ආහාරය? ඒ වගේම මේ ස්පර්ශ සමුදය, ස්පර්ශ නිරෝධය මේ තුලින් බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව පවා විවරණය කරන අවස්ථාවන් තියෙනවා. කොහොමද මේ වගේ අති ගම්භීර ධර්ම පරාසයන් කරා ගමන් කරන්නේ ස්පර්ශ ආහාරය හරහා? මේක ඇත්තටම ස්වාමීන් වහන්සේ ඊටාම ගැඹුරු සහ ධර්මයේ පිළිබඳව බොහොම විශ්ලේෂණාත්මකව මම හිතනවා අපි දත යුතු පැත්තක් තියෙනවා ස්පර්ශයේ පිළිබඳව අපි කතා කරනකොට. ඒ නිසා මේක ඊටාම සියුම් කාරණාවක් සහ මේ පිළිබඳව බොහොම කල්පනාවෙන් අහන්නට කියලා අපි ඔබට සිහිපත් කිරීමකුත් කරනවා. ස්පර්ශය කියනකොට අපිට ධර්මයේ තුල ඒකාකාරයෙන් එකම ස්පර්ශය පිළිබඳව නෙමෙයි හැමතැනකදීම පැහැදිලි කිරීම සිද්ධ වෙන්නේ. පොදුවේ බොහෝ පිරිසක් මේ කාරණාව පිළිබඳව අනවබෝධයෙන් මේක පරිශීලනය කළොත් එයාට හිතෙන්න පුළුවන් හැමතැනකම ස්පර්ශය එකම තැනින් තමයි ස්පර්ශය කියන දේ පැහැදිලි කිරීම කරන්න කියලා. නැහැ, ස්පර්ශය කියන දේ පැහැදිලි කරනකොට දෙපැත්තකින් මේ ස්පර්ශය කියන දේ පැහැදිලි කරනවා. එතකොට ඒ ස්පර්ශය එක පැත්තකින් අපිට ලැබෙනවා ඇත්තටම ස්පර්ශය වූ ධර්මයක් විදිහට පවතින තැන. අපි උදාහරණයක් හැටියට අරගෙන බැලුවොත් අපරියාපන්න භූමියේහි ඇති ආහාර පිළිබඳව කතා කරනකොට අපරියාපන්න භූමියේහි කබලින්කාර ආහාරය කතා කරන්නේ නැහැ රූපස්කන්ධයේහි පැනවීමක් නැති නිසා. නමුත් එතන ස්පර්ශ ආහාරය කතා කරනවා ස්පර්ශයේහි පැවැත්මක් එතන පවතින නිසා. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රහතන් වහන්සේට නැතිනම් අපරියාපන්න භූමිය තුලත් Nirodhe නිවන ගැන කතා කරන මේ ස්කන්ධ ගැන කතා කරන තැනත් ස්පර්ශය තියනව නේද කියලා. ඇත්තටම මේ ස්පර්ශය කියලා ඒ ධර්මයන්ගේ ස්පර්ශ වීම නැතිනම් ප්‍රත්‍ය ඉපදවීම පිණිස ස්පර්ශය හේතු වෙනකම නැතුවා නෙමෙයි. ඒ වගේම තමයි අපි ස්පර්ශය නැමැති දෙයක් තියෙනවා. ඒ ස්පර්ශය ප්‍රහාණය කළ යුතු මට්ටමේ දෙයක්. බුදුරජාණන් වහන්සේ තැන් වලදී දේශනා කරනවා අපේ නොවන දේ ප්‍රහාණය කරන්න. එතකොට මොනවද අපේ නොවන්නේ? ඇස තොපගේ නෙමෙයි, රූප තොපගේ නෙමෙයි, ඒ වගේම චක්කු විඥානය ඔබලගේ නෙමෙයි, චක්කු සම්පස්සය වේදනාව ඔබලගේ නෙමෙයි. මේ දේවල් දුරු කරන්න. එතකොට ඒ වගේ තැනකදී කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද අපි ස්පර්ශය දුරු කරන්නේ? ස්පර්ශය දුරු වුණොත්, චක්කු සම්පස්සය දුරු වුණොත් අපිට රූප පේන්නේ නැද්ද? සලායතන නිරෝධය කියලා අපි ස්පර්ශ ආයතන 6 නිරෝධය කතා කරනවා. එතකොට ඒ නිරෝධය ගැන කතා කරනකොට මේ ස්පර්ශ නිරෝධයක් අපි කතා කරනවා. ස්පර්ශ නිරෝධය ගැන කතා කරනකොට එහෙනම් ස්පර්ශය නැති වෙලා යනවාද එතනදී? කෙනෙකුට සාධාරණ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම මෙතනදී අපි මේ කාරණාව බොහොම සියුම්ව බෙදාගත යුතු කාරණාවක්. අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවලදී බොහොම පැහැදිලි වෙනවා මේ ස්පර්ශය කියන දේ කොහොමද අපිට ඇසුරු වෙන්නේ කියන එක. ඒ කියන්නේ ගැහැවිය නුඹේ සිතට ඇස ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා, ඔබේ විඥාණයට මේ චක්කු සම්පස්සේ ඇසුරු නොවේවා මේ විදිහට පෙන්නනවා. එතකොට දැන්
විඥාණයට චක්කු සම්පස්සේ ඇසුරු නොවේවා. මේක ස්පර්ශය ගැන කතා කරනකොට බොහොම වැදගත් තැනක්. විඥාණයට චක්කු සම්පස්සේ ඇසුරු නොවේවා කියනකොට එතනදී දැන් ඇහැට රූප ගැටෙනවා කියන ස්පර්ශයේ සිද්ධ වෙලා අවසාන අවස්ථාව ඉවරයිනේ. ඉවර වුණ තැනකදී විඥාණයට චක්කු සම්පස්සේ ඇසුරු නොවේවා කියලා තමයි මේ මෙතනදී දැන් මේ අනේ පිටු සිටුතුමාට මේ උපදේශය සැපෙන්නේ. ඒකට කොහොමද චක්කු සම්පස්සය ඇසුරු නොකරන්නේ අපි හිතෙන්? චක්කු සම්පස්සේ ඇසුරු නොකර ඉන්නවා කියන තැනින් ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න එපේ අපි ඇසුරු කරනවා කියන්නේ මොකද්ද කියන එක. චක්කු සම්පස්සේ ඇසුරු කරනවා කියන තැනින් කතා කරන්නේ විඥාණය නැවත චක්කු සම්පස්සේ දිශාවට නැඹුරු වෙනකොට. ඇහැට රූපයක් ගැටෙන එක අපි කතා කළා පටිඝ සම්පස්සේ කියලා. ඒ වගේ මේ ගැටුණු රූපය අරඹයා ඒ නාම ධර්මයන්ගේ යෙදීම පිළිබඳව අපි කතා කළා නාම ධර්මයන්ගේ ස්පර්ශය අදිවචන සම්පස්සයයි කියලා. මෙන්න මේ ස්පර්ශය ඇති තැනක තමයි අපිට මේ විදිහේ නාම රූප ධර්මයක් ගැන කතා කරන්න පුළුවන්කම තිබුණේ. ඒකට මේ අපේ විඥාණය නැතිනම් මනසින් මනෝවිඥාණය නැවත කොහොමද මේ චක්කු සම්පස්සය ඇසට ඇති වුණු ස්පර්ශය අසුරු කරන්නේ? එහෙනම් අපිට පේනවා මේ විඥාණය කියන මොහොතේදී එහෙම නැතිනම් මේ දැන ගැනීම කියන මනෝවිඥාණය හටගන්න මොහොතේදී චක්කු සම්පස්සයත් හටගෙන නිරුද්ධයි ඇහත් හටගෙන නිරුද්ධයි චක්කු විඥානාදී ඒ ධර්මයන් හටගෙන නිරුද්ධයි. නිරුද්ධ වූ ධර්මයක් පිළිබඳව විඥාණය ඇස ඇසුරු කරනවා රූපය ඇසුරු කරනවා චක්කු විඥාණය ඇසුරු කරනවා චක්කු සම්පස්සේ ඇසුරු කරනවා. එතකොට මේ නිරුද්ධ වූ ධර්මය නැවත මනෝවිඥාණයෙන් ඇසුරු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ අපිට ඒ ස්පර්ශ ආයතනයන්ගේ Nirodhaය නැතිනම් හටගෙන ඉතුරු නැතුව නැති වුණු බව නොදන්නා කම නිසා නැවත නැවත ඇති හැටියට උපාදාන වශයෙන් ඇසුරු කරන එක. එතකොට අපි චක්කු සම්පස්සේ ඇසුරු කරනවා කියන තැනින් කතා කරන්නේ අපිට හම්බ වෙනවා නම් ඇහැට අපි අපේ ආදරණීය අම්මවම අපිට ඇහැට පේනවා. කනට අපි කැමති සද්දම අහන්න පුළුවන්කම තියෙනවා. නාසයට අපි කැමති විදිහේ ගඳ සුවඳ දැනෙනවා. අපිට දිවට අපි කැමති රස විඳින්න පුළුවන්කම තියෙනවා. කයට අපි කැමති ස්පර්ශයි දැනෙන්නේ. මේ විදිහට අපි මේ දේවල් කෙරෙහි නැවත මනසින් නැඹුරු වෙනකම තියෙනවා. මෙන්න මේ නැඹුරු වෙන කමට කියනවා එයා ස්පර්ශ නිරෝධය සාක්ෂාත් නොකළ ස්පර්ශය ඇති ස්පර්ශය කෙරෙහි නැමුණ කෙනෙක් කියලා. ස්පර්ශ සමුදේ ජීවත් වෙන කෙනෙක්. ස්පර්ශ සමුදේහි ජීවත් වෙන කෙනෙක්. ඒ ස්පර්ශය චක්කු සම්පස්සේ වෙලා ඒක පවතින දෙයක් වෙලා ඒක. එයාට ඒ දේ දකින්න පුළුවන්. ඒ නිසා එයා ඒ ස්පර්ශ ලක්ෂණය එක්ක ඇහැ පැත්තෙන් දකින්න එක්ක රූපේ පැත්තෙන් දකිනවා. ඒ නිසා ඔබට මිහිරි ශබ්දයක් අහන්න හිතුනොත් ඔබ ඒ ශබ්දය හොයාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ හිතෙන් ඒ රසවින්දනය ඇති කර ගැනීම සඳහා ඔබට රූප බලන්න පුළුවන්කම රූප වෙත නැවත නැඹුරු වීම තියෙනවා. එහි ප්‍රතිඵලය තමයි අද ඔබේ ජීවිතය නිර්මාණය වීම. ඒ කියන්නේ කැමැති රූප, කැමැති ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හොයාගෙන යෑම කියන එක මේ ස්පර්ශය කියන දේ හට ගැනීම සහ නිරෝධය කියන එක නොදන්නාකමේ ප්‍රතිඵලය වෙලා. ඒ ප්‍රතිඵලය නිසා ස්පර්ශය ගැන නැවත නැවත නැඹුරු වීම තියෙනවා. අන්න එහෙම තියෙන කෙනෙකුට තමයි මේ විඥාණයට චක්කු සම්පස්සේ ඇසුරු නොවේවා කියන උත්තරය ලැබෙන්නේ. එතකොට චක්කු සම්පස්සේ ඇසුරු නොවේවා කියන උත්තරේ ලැබෙන්න නම් අපිට අර ස්පර්ශයේ පිරිසිදු දකින්න එපේ. ස්පර්ශ ආහාරය කියන තැන ඇත්ත ස්වභාවය අපිට දකින්න වෙනවා. එතකොට අපිට දකින්න තියෙන්නේ ස්පර්ශය මේ අහේතුකව අප්‍රත්‍යවාපු දෙයක් නෙමෙයි. කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ආහාර කරගෙන ස්පර්ශය නැමැති මේ ඵලය උපදවලා තියෙනවා. එතකොට ස්පර්ශය නැමැති මේ ඵලය කියන දේ හේතු නිසා සකස් වෙච්ච දෙයක්. හේතු නිසා සකස් වුණ දේ වගේම හේතු නැති වෙනකොට නැති වෙලා ගියපු දෙයක්. එතකොට මෙන්න මේ ස්පර්ශය හටගත් ආකාරයත් ස්පර්ශය හටගෙන නිරුද්ධ වුණ ආකාරයත් යම් කෙනෙක් දකිනවා නම් එයා මේ කබලින්කාර ආහාරය පිළිබඳවත් ස්පර්ශ ආහාරය පිළිබඳවත් අම්මා තාත්තා ගෙවල් දොරවල් අපි කැමති දේවල් වටින දේවල් හැටියට මානසිකාරය පවත්වන්නේ නැහැ. මොකද එයාට හම්බ වෙන්නේ හටගෙන නිරුද්ධ වුණ ධර්මයක් මිසක නිරුද්ධ වූ ධර්මයේ පිළිබඳව සත්පුද්ගල සංඥාවක පැවැත්මක් විදිහට නෙමෙයි. අපි තණ්හාව පවත්වන්නේ ආසාව කියන දේ ඒ විදිහටම පවත්වන්නේ ස්පර්ශය කියන දේ පිරිසිඳ නොදන්නාකම නිසාමයි. ස්පර්ශයේ පිරිසිඳ නොදන්නාකම නිසා තණ්හාව පවත්වන අපිට හැම මොහොතකම ඒ ධර්මයන්ගේ ඇත්ත නොදැන ඒ ධර්මයන් මතම පතිත වීම කියන දේ සිද්ධ වෙනවා.
එහෙනම් අපිට ඒ කාරණාව නිසා යම් විදිහකින් ඒ ධර්මයන්ගේ නිරුද්ධ වීම ගැන දකින්න පුළුවන් නම් ඒ ධර්මයන්ගේ අම්මා තාත්තා දැකීම කියන කාරණාව සත්පුද්ගල භාවයේ දැකීම කියන කාරණාව නොහට ගන්න බවට යනවා. මම ඔකෙදී නිතර සිහිපත් කරන උදාහරණයක් දැන් අවුරුදු කීපයකට කලින් මැරුණා කියලා අපි හොඳටම දන්න කෙනෙක්ව බැලීම පිණිස අපි හෙට පිටත් වෙන්නේ නැහැ. ඒ කෙනා බලන්න ඕන කියලා අපිට හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කෙනා බලන්න යන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. ඇයි අපි දන්නවා ඒ කෙනා දැන් නැහැ ඒ කෙනා මැරුණා කියලා. එතකොට ඒ වගේම අපි දන්නවා නම් යම්කිසි හේතු ටිකක් නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වුණා කියලා ඒ හේතුවේහි අපි දැනගත්ත දේ දකින්නේ නැත්තම් එතකොට අපි මෙහි දැනගන්න සිද්ධිය හේතුවට පතිත කරලා නැතිනම් ප්‍රක්ෂේපණය කරලා දකින්නකම අපේ නැත්තම් අපිට ලෝකයේ ඇතිවීමයි නැති වෙලා තියෙන්නේ. ලෝකය ඇති වෙලා තියෙන්නේ ස්පර්ශය තියෙන නිසා. ස්පර්ශය කියන දේ ඇති තැනක එයාට ලෝකය තියෙනවා. ලෝකයේ පැවැත්මක් නැහැ ස්පර්ශය නිරුද්ධ වුණ කෙනාට. එහෙනම් අපිට ලෝකය පවතින්නේ අද ලෝකය කියන තැනින් අදහස් කරන්නේ මේ අපිට බාහිර ඇති බවට ගත්ත ලෝකය අපිට ප්‍රියමනාප අප්‍රියමනාප කැමැති අකමැති දේවල් තියෙන මේ තියෙන ලෝකය. එතකොට මේ ලෝකය අපිට තියෙන්නේ මේ ලෝකයේ අපේ ඉන්ද්‍රියන්ට ඇවිල්ලා ස්පර්ශ වෙච්ච දේවල් එළිය තියෙනවා කියලා අපිට හිතෙන කමත් එක්ක. ඒ නිසා තමයි අකමැති මිනිස්සු එළියේ ඉන්නවා. ඒ මිනිස්සුත් එක්කට අපි රණ්ඩු වෙන්න පුළුවන්. කැමැති අය එළියේ ඉන්නවා. කැමැති දේවල් බලන්න යන්න පුළුවන්. මේ ගතිය අපිට තියෙන්නේ. හැබැයි යම් කිසි විදිහක අනාත්ම හේතු ටික හටගෙන නිරුද්ධ වුණ බවට නැති වුණ බවට නුවණ නම් අපි අර මැරුණු කෙනා බලන්න ගියේ නෑ වගේ මෙහි හටගන්න හැඟීමක් අර හටගෙන නිරුද්ධ වූ ධර්ම වෙත ප්‍රක්ෂේපණය කරන මෝඩකම අපේ නැති වෙලා. අන්න ඒ අවිද්‍යාව යම් කිසි කෙනෙකුගෙන් දුරු වෙනවා නම් ඒ අවිද්‍යාව නොදන්නාකම දුරු වෙලා එතන Nirodhe පිළිබඳව දන්නාකම ඇති වෙනවා නම් ඒ කෙනාට මේ සංකල්පමය ලෝකයේහි පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ. අන්න එතකොට ස්පර්ශයේහි යථාර්ථයයි කතා කරන්නේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක්. හේතු ටික නිසා හටගත්තා හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. මේක තමයි ස්පර්ශයේ ඇති යථාර්ථමය ස්වභාවය. එතකොට ස්පර්ශයේහි ඇත්ත නොදන්නාකම නිසා ස්පර්ශය හමු වෙන තැන ගැන අපි කතා කරනවා. ඒකට අපි කියන ස්පර්ශ සමුදය කියලා. ස්පර්ශය නැවත උපදවන්න හේතු වෙන කර්ම රැස් කර ගැනීමත් අපි එතනදී සිද්ධ කරනවා. එතනදී අපිට ලැබෙන්නේ සත්පුද්ගලයන්ගේ හටගන්න බව. ඇහැට කෙලින්ම අම්මා තාත්තම පෙනුණා කියන තැනකින් සද්දම ඇහුණා කියන තැනකින් ඇති කරගන්න දේ. ඒකට කියනවා අපේ විඥාණය චක්කු සම්පස්සේ ඇසුරු කරනවා. විඥාණය ඇස ඇසුරු කරනවා, රූපය ඇසුරු කරනවා, චක්කු විඥාණය ඇසුරු කරනවා, විඥාණය චක්කු සම්පස්සේ ඇසුරු කරනවා. මෙන්න මේ ටික තියෙනවා නම් ඒ කෙනාට සසර තියෙනවා. ඇයි? අපේ හිතට නිමිති වශයෙන් අල්ලගෙන යන්න පුළුවන් දේවල් තියෙනවා. අනිත්‍ය අපි දැකලා නැහැ. Nirodhe කියන දේ සාක්ෂාත් කරලා නැහැ. ඒ නිසා සතර ආහාරයේ පැවැත්මක් අපිට තියෙනවා. ආහාර Nirodhe සාක්ෂාත් කරලා නැහැ. නිසා මෙන්න මේ සියුම් බෙදීම අපි බෙදා ගන්නට ඕනේ. ආහාර ප්‍රත්‍යක් විදිහට කතා කරනකොට ඇත්තටම ස්පර්ශ ආහාරය හට ගන්න තැන තියෙනවා. එතන අනාත්ම ධර්මයක් විදිහටම ආහාර කෘත්‍ය સિદ્ધ කරන තැන. ඒ වගේම ඒ අනාත්ම ආහාරය ඇති තැනක සත්පුද්ගල සංඥාවෙන් ආහාරය කෙරෙහි නැවත ඇසුරු කරනකම තියෙනවා. අන්න ඒ මට්ටම ප්‍රහාණය කළ යුතුයි. ඒක ප්‍රහාණය කළ යුතු ස්පර්ශයක්. එතකොට මේ මට්ටම හටගෙන නිරුද්ධ වෙන බව Nirodhe අවබෝධ කරගත්තාම ස්පර්ශ ආයතන හයේම Nirodhe හමු වී මිසක ස්පර්ශ ආයතන හයෙහි සත්පුද්ගල භාවයන්ගෙන් හෝ ඇසුරු කරන්න දෙයක් කෙනෙක් විදිහට හමු වෙන තැන නැති වෙලා තියෙයි. ඉතින් මෙන්න මේ වගේ ස්පර්ශයේ පැත්තෙන් කතා කරනකොට ස්වාමීන් වහන්සේ බොහොම ගැඹුරු පැතිකඩක් තියෙනවා අපිට කතා කරන්නට පුළුවන් වෙන. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා බුදුරජාණන් වහන්සේ යමක් හට ගැනීම ස්වභාව කොට ඇතනම් ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි කියලා දේශනා කළා. එය හුදෙක් අප දන්නා පමණින් අප විසින් ග්‍රහණය කරගන්නා පමණින් වූ සාමාන්‍ය සිදුවීමක් පිළිබඳවම නෙමෙයි. එය පුබ්බේ අනනුස්සු තේසු ධම්මේසු කියන මට්ටමින් එය පෙර නොඇසූ විරු දහම් ඇසක් පහළවීමක කියන තත්වයෙනුයි බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව විවරණය කළේ. ඒ නිසා ලෝකය හටගන්නවා ලෝකය නිරුද්ධ වෙනවායි කියන මේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවය පියවින්ම ඊ타ත්ම ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ඔබ නිවන් දකින්නට හිතන කෙනෙක් නම් ඊ타මත් සරලව
යමක් කරලා කොහොම හරි ඉක්මනින්ම නිවනට පැන ගන්නවා කියන මට්ටම ඉක්මවා යාමට ඔබට සිද්ධ වෙනවා. ඔබට විශිෂ්ට ධර්මයක් අවබෝධ කරගන්න තියෙනවා. මොකද අපගේ මේ තියෙන චිත්තසංතානවල තියෙන මේ සකල ක්ලේශයන්ම දුරු කරන්නට නම් අවිද්‍යාව දුරු කරන්නට වෙනවා. අවිද්‍යාව දුරු කරන්නට නම් ලෝකේ යථාර්ථය යථාභූත වශයෙන්ම අවබෝධ කරගන්නට වෙනවා. අන්න ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ විවිධ ධර්මපර්යායන් ඇසුරු කරගෙන මේ උත්තරීතර ධර්ම විග්‍රහයන් විශ්ලේෂණයන් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඔබ අදටත් නිවන් දකින්නට උත්සාහවත් වන කෙනෙක් නම් සුළුවෙන් තකන්නට එපා. ඔබට කරන්නට ගොඩක් දේ තියෙනවා. සීල සමාධි ප්‍රඥා වශයෙන් ඔබේ ත්‍රිවිධ ශික්ෂාව හරහා ඔබේ නිවන් මඟ ගමන් කරන මේ ගමනේදී ඔබට විශිෂ්ට ඥාන දර්ශනයක් අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා හොඳ ධර්ම අධ්‍යයනයක්, හොඳ ධර්ම ශ්‍රවණයක්, හොඳ ධර්ම මනසිකාරයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා උපකාරයක් සැලසීමයි අප මේ ධර්ම සාකච්ඡාව ඔස්සේ සිද්ධ කරන්නේ. ඉතින් අද මේ උත්තරීතර අති ගම්භීර තේරුම් ගැනීමට කෙනෙකුට බොහොම දුෂ්කර නමුත් තේරුම් ගත යුතු මේ උතුම් ධර්ම පර්යායන් පිළිබඳව විග්‍රහ කිරීම සඳහා ඔබට පැහැදිලි කිරීම සඳහා වැඩම කොට වදාලා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප පඬිතු හාමුදුරන් වහන්සේ අපි තාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා අපේ කස්සප හාමුදුරන් වහන්සේට. ඒ වගේම මේ ධර්ම සාකච්ඡා කිරීමෙන් රැස් කරගත්ත මේ උදාර කුසල සම්භාර ධර්මයන් සදේවක ලෝකයාටම ලෞතුරු නිර්වාණ ශාන්තිය පිණිස උපකාර වේවායි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තස්සා භගවතෝ අරහතෝ